පුද්ගලයෙක් මරණින් මතු කොපමණ කාලයක් අන්තර්භවය තුල සිටිනවද කියන එක. ඒක තමයි කාලය නිර්ණයක් කරන්න බෑ. අන්තර්භවයක් කියන තත්වයේ තුල අන්තර්භවය කියන එක දැන් අදුම් ගන්න එක ભેදයක් ඇති කියන තියෙන වචනය. සමහර වෙලාවෙ අන්තර්භවය කියන එක ගත්තාම ඕක මේ මහායාන මතයක් ආදී වශයෙන් අන්තර්භවයක් මේ බුද්ධහම පිළිගන්නේ මේ ආදී වශයෙන් කියනවා. නමුත් මෙතෙන්දී අපි තෝරා ගන්න ඕනේ මේ මොන වචනෙන් කිව්වත් ඒකෙන් පෙන්නපු අදහස තුලින් ඕනේ ඉස්සෙල්ලා තෝරා ගන්න. අන්තර්භවය කියන එකේදී මොකක්ද ඔයගොල්ලෝ ගත්තේ? මොන අදහසද? ඒ කියන්නේ මෙතනින් මලාට පස්සේ මස් දෙකයි අතහැරලා මලාට පස්සේ නැවතත් කොතන හරි මව් කුසයක උප්පත්තියක් ලබාගෙන හරි මව් කුසයක ඉඳලා අන්තර යම් තැනකට එනකම් හිටපු අතර කාලයක්ද මේ අන්තර්භවය කියලා ඔයගොල්ලෝ හැඳින්නුවේ. එහෙමනම් චුතියයි පරිසන්දියයි අතර තියෙන අතරකට අන්තර්භවය කියලා හැඳින්නුවේ කියලා. අදහස තෝරා ගන්න ඕනේ. ඒ අදහස තෝරාගත්තේ නැත්නම් අපිට මේ වචනය පස්සේ ගියාම එක එක විදිහට වචන හරවයක් කරන්න සිද්ධ වෙනවා. ඒ වචනේ පෙන්නපු දහම් අදහස අරගෙනයි අර්ථය ගන්න. මේ අන්තර්භවයක් තියෙනවා කියලා එකවර අද පිළිගන්නේ අර චුතියයි පරිසන්දියයි අතර තියෙන අතරක් ඇද්ද කියන එක නෙමෙයි මේ අහන්නේ. අපේ කවුරුත් අහන්නේ මේ කෙනෙක් මලාට පස්සේ මැරලා යන තව තැනක යපිසි මිනිසත් කයකටපත් වෙනකම් ඉන්න අතර කාලයක් තියෙනවද කියන එකයි අහන්නේ. ඒ වචනේ පෙන්නන්න අද භාවිතා කරන වචන තමයි මේ අන්තර්භව කියන වචනේ මේ අය. ඉතින් අන්තර්භවයක් නැහැ අන්තර්භවයක් තියෙනවා කියලා තරඟ කලේ ඕකට නෙමෙයි මේ ඒ කාලේ මේ තේරුම් අහන්තිලා තමයි මහායානකින් අතර. අන්‍ය මේ විරුද්ධවාදීන් අතර ඇති වුණු මතය ඇති වුණේ ඕකට නෙමෙයි. දැන් කතාවත් උපකරණයේදී පෙන්නලා තිනවා ඕකත් ඉතලා ප්‍රශ්නයක් වශයෙන්. ප්‍රශ්න මේ 100 ගණක් අහලා තිනවා. ඒතර මේ මොග්ගලී පුත්‍රගේ මහරහතන් වහන්සේ ඒවා තෝරලා තිනවා. ධර්මානුකූල හේතු ඇතුව. එතෙන්දිත් අන්තර්භාවයක් තියෙනවා අන්තර්භාවයක් නැහැ කියන මේ ප්‍රශ්න දෙක අරගෙන කරුව ප්‍රශ්න විමර්ශනය කරලා තියෙනවා. දැන් ඒකෙත් එතනින් පෙන්නනවා උන්වහන්සේ අන්තර්භාවයක් නැහැ කියන එකට පෙන්නපු කරුණ. හැබැයි එතන අන්තර්භාවයක් නැහැ කියන පෙන්නපු කරුණ වලට පෙන්නා තියෙන එකේ අන්තර්භාවය කියන එක මාධ්‍ය වෙලා තියෙන්නේ. ශ්‍රුතියයි පටිසන්ධියයි කියන මේ දෙක අතරේ අන්තර්භාවයක් තියෙනවද කියන එකයි. එහෙම එකක් නැහැ කියන එක තමයි ඒකෙත් තෝරලා තියෙන්නේ. ශ්‍රුති පටිසන්ධි කියන එක තෝරා ගන්න බැරිව පටලවා ගත්ත එක නිසා තමයි අද ඉන්න අය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ශ්‍රුති පටිසන්ධිය අතර ගැන කතා කරනකොට ශ්‍රුති පටිසන්ධි ගැන කතා කරන දෙන්නේ. ශ්‍රුතියයි පටිසන්ධියයි තියෙන්නේ කොතනද? ඒක චිත්ත වීතියක තියෙන එක. යම් කෙනෙක් මරණාසන්න චිත්ත වීතිය කියලා පහළ වෙන. ඒක අධ්‍යාපයක් ගෙවලා හිටන් ඒකේ අවසානයේදී. ඊළඟ අධ්‍යාපයක් ලබන සම්දිස්ථානයේදී. හටගන්න චිත්ත වීතියක් තියෙනවා මේකට මරණාසන්න චිත්ත වීතිය කියලා හඳුන්වලා තියෙනවා. මෙන්න මේ මරණාසන්න චිත්ත වීතිය කියන එක යනකොට ඒකෙදි මේ ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහට හෝ මනෝද්වාරයට ගෝචර වෙන අරමුණක් මුල් කරගෙන. මේ අරමුණක කර්ම නිමිති ගති නිමිති වශයෙන් මේ අරමුණකට සම්බන්ධ වෙලා. ඒ තුලින් ගොඩ නැගෙන්නා වූ අන්තිම චිත්ත වීතියක් තියෙනවා. අන්නේ අන්තිම චිත්ත වීතිය කියන එක. ඇහිපිය ගහන මොහොතක් කෝටි ලක්ෂ ගානකට බෙදුවොත් ඒකෙන් පංගු 17ක්. මෙන්න මෙච්චර කාලය තුළ සිද්ධ වෙන විතාම සිව් මාත්‍ර සිද්ධාන්තයක්. විග්‍රහ කරපු එක තමයි මේ චුති පරිසන්ධිය අතර අතරක් නැහැ කියන එක තියෙන්නේ. දැන් ඔය කතා කරන අන්තරාභවය කියලා කියන්නේ ඕක නෙමෙයි. අද අපි මේ අන්තරාභවය ගැන කතා කරන්නේ ඔය කියන මාත්‍රය ගැන නෙමෙයි ඔය කියන්නේ. මේ මිනිස් කයක් අවාගෙන මස්ලේ කයක් ඇතුව කෙනෙක් මෙතන ඉපදුනා නම් තවත් යම් තැනක ඒ බඳු කයක් ඇතුව උපදිනකන් අතරක් තියාද කියන එකයි මේ අහන්නේ මේ. දැන් ඒකට චුතිපටි සම්දේක අතර අතරක් නැහැ කියන්නේ මේ අර චිත්තක්ෂණ කෝටි ගානකින් මාත්‍රය තුළ සිද්ධ වෙන. ඔය චිත්තක්ෂණ දෙකක සම්බන්ධය පටලවා ගන්න ගිහිල්ලා මේ වරද්දාගෙන තියෙන්නේ. මරණාස අපි තුමු චක්කුද්්වාර චිත්ත වීතියක් මුල් කරගෙන. ඇහැට ගත්ත අරමුණක් මුල් කරගෙන පුද්ගලයාට මරණාසන්න චිත්ත වීතියක් හටගත්තා කියලා. ඒකෙන් කියනවා මේ චිත්ත වීතිය එක චිත්තක්ෂණයක් තත්පරයක් කෝටි ලක්ෂයට විදුවොත් ඒකෙන් එක පංගුවක් තරම් ප්‍රමාණයක් කියලා උපමාවක් කියනවා. නැත්නම් එහිවිය ගහන මොහොතක් අසුරු සැනක් කෝටි ලක්ෂයට විදුවොත් එයි පංගුවක් තරම් කාලයක් ඔය කියන්නේ කියලා උපමාවක් කියන චිත්තක්ෂණයක් කියන්නේ. මේ මරණාසන්න මොහොතක අන්තිම චිත්තක්ෂණයට අතීත භවාංග තලන භවාංග උපච්ඡේද කියන චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා. චිත්තක්ෂණ 17 චිත්ත වීතියකින්. ඊට පස්සේ පංචද්වාර ආවර්ජන කියලා චිත්ත වීතියක් ආවර්ජන චිත්තක්ෂණයක් හටගෙන. සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන කියලා චිත්තක්ෂණ තුනක් හටගන්න. ඊට පස්සේ එතනින් ජවන කියලා චිත්තක්ෂණ පහක් ගිහිල්ලා. 6 වෙනි චිත්තක්ෂණේ චුති 7 වෙනි චිත්තක්ෂණේ පටිසන්ධි.
ඔය අතරයි චුති පරිසන්දි කියන්නේ. ඔය අතර හතරක් නැහැ කියන එක තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන ප්‍රශ්නේ. ඔය අතර හතරක් නැහැ කියන එක හැබැයි. ඔය ඉතින් අතලා තියන්නේ එකක් නැහැ එතන. අතරක් පෙන්නලා හිටන් අතරක අද්දාවක් පෙන්වන්න කාලයක් නැහැ. ජීවත් වෙන සත්‍යයේ පෙන්වන්න කාලයක් එතන නැහැ. තත්පරයෙන් කෝටි ලක්ෂ අපි හිතමු අසුරු සැනක් ගහන මොහොතකින් කෝටි ලක්ෂයෙන් පංගු එකක් ගියා ඊළඟ කෝටි ලක්ෂයෙන් පංගුවක් ගියා. ඔන්න ওই දෙක අතරයි අතර ගන්න අහන්නේ. ඔය අතර අද්දාවක් නැහැ කියන එකයි කිව්වේ. ඉතින් ඕක පටලවා ගන්නවා මේ මිනිහෙක් මැරලා ඉතින් ආයෙත් මව් කුටියකට යනකොට ඒ අතර කාලයක් මේ නෑ කියන එකට කිව්වා කියලා ඒකට පටලවනවා. ඒකට පටලවපුවහම බුද්ධහම විකෘති වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්චගොත්ත පරිබ්‍රාජික. ස්වාමීනි මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙත් නෑ. මේ අතර සත්‍යය කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවා. මේ ප්‍රශ්නේ. වච්ච මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙත් නෑ. ඒ අතර තුල තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා මම කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන තැන ගැන කිව්වා. හැබැයි ත්‍ෘතිපටිසන්ධි දෙකක් අතරක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ එකකින් ඇහුවේ. බුදුරජාණන් වහන්සේ උත්තරේ දුන්නේ ත්‍ෘතිපටිසන්ධි දෙකක් අතර ගැන කතාවක උත්තරයක් නෙමෙයි. මේ කය අත්හැරියා මතු කයකට ගියෙත් නෑ ඒ අතර. ඊ අතර තියෙන බව හොඳට පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ මේ ත්‍ෘතිපටිසන්ධි අතරක් නෙමෙයි. අද වරද්දාගෙන තියෙන්නේ මොකද? කොහේ හරි පනාදින ජුත වුණා. මව කුසේක ප්‍රතිසන්දි වුණා. ඔන්න ඔහොම එකක් හදාගෙන තමයි මේ අතරක් ගැන නෑ කියන්නේ. චුත වෙන තැනයි ප්‍රතිසන්දි වෙන තැනයි දෙකම දැකලා නැති හින්දා. චිත්ත නියමයක් තියෙනවා. චිත්තක්ෂණ 17ක චිත්ත වීතිය හට ගන්නවා නම් ඒ චිත්තක්ෂණ 17 හටගන්න චිත්ත වීතියට අවශ්‍ය කරන රූපයක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 17 හටගන්නේ යම් රූපයක් තුල මාධ්‍ය කරගෙන. වස්තු රූප 17කින් යුක්ත වන හෘද රූපය කියලා එකක් තියෙනවා. වස්තු රූප එක එක චිත්තක්ෂණේ එක ගානේ හැදෙනවා. ඒක කියන හෘද රූපේ. හදේ රූපේ කියලා. මෙන්න මේ හදේ රූපයක් ආශ්‍රය කරගෙන චිත්තක්ෂණ 17 ආරම්භ වුණාම ඒ චිත්තක්ෂණ 14ම වස්තු බීජය වන්නේ අන්නේ හෘද රූපයයි. අන්නේ වෙන එකක් එන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා මරණාසන්න මොහොතේදී හෘද රූපය හටගන්නේ හදවත ඇසුරු කරගෙන. මේ අත මිට මොනවුවහම තියෙන මිට මොලාව ගත්තයි ලේ ගමන් කරන ඕකට නෙමෙයි හෘද රූපය කියන්නේ. ඒක හෘද වස්තුව කියලා අපි ලෝක සම්මත කතාවක් ඒක. ඔය කියන හෘද රූපය කියන්නේ ඒ ලේ ඇසුරු කරගෙන තියෙන එක්තරා කාන්දම්. ඒ තරම් අති හිව් රූපයක් ඕක. ඒක ඇහැට බලන්න පුළුවන් එකකට අන්වික්ෂයට බලනවත් ඒ හෘද රූපය බලන්න බෑ. ඒක ඒ තරම් හිව් එකක්. සුද්ධාෂ්ටකයේ භ්‍රමණ චක්‍රයක් නිසා හටගන්න එකක්. සුද්ධාෂ්ටකය කියලා කියන එක අන්වික්ෂයකින්ම බලන්න බෑ. පරමාණු මේ බිද්දාවම බලන්න බැයි නා. ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් අන්වික්ෂයකින් බලන්න බැයි නා. ඒ වගේ අන්තිම සිවුම් දෙයක් කොහොමද බලන්නේ මේ හෘද රූපේ කියන්නේ අන්න එහෙම එකක්. ඉලෙක්ට්‍රෝනය කියන එකත් වඩා පුංචි. එහෙම එකක් හෘද රූප කියන්නේ. ඉලෙක්ට්‍රෝන වැනි දෙයක්. ප්‍රෝටෝන වැනි දෙයක්. හෘද රූපය කියන්නේ අන්න එහෙම එකක්. එහෙම එකක් භ්‍රමණය වෙන චක්‍ර රටාවක් අනුව. ඇතිවෙනා වූ දෙයක් තමයි චිත්තක්ෂණ 17ක කාලපරාසය තුළ සිද්ධ වෙන සිද්ධියක්. හෘද රූපේ කාවුත් එහෙම එකක්. අන්න ඒකත් තුළ හට ගන්නවා නම් ආරම්භ බය පටන් ගත්තාම අතීත භවංග භවංගේ චලන භවංග උපච්ඡේද කියලා පටන් ගත්ත දැන් පටන්. පංචද්වාර ආවර්ජන 4 වෙනි චිත්තක්ෂණේ. ඒකත් ඒ හෘද රූපේමයි. ඊට පස්සේ විඥාන, චක්කු විඥාන හරි මොකයි අපු විඥානේ, පංච විඥානේ එක. 4 වෙනි කතාව. මේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන චක්කු විඥාන. සම්පටිච්ඡන සංකීර්ණ වොත්තම දැන් චිත්තක්ෂණ 8ක් ගියා. ඒ හෘද රූපයෙන් දෙකෙන් පංගුවක් විතර දැන් ගෙවිලා. දැන් ඔතන ඉඳලා. සම්පටිච්ඡන සංකීර්ණ වොත්තම වලට ගිහිල්ලා. ජවන කියලා පහක් ගියා. දැන් 13ක් ගිහිල්ලා. චිත්තක්ෂණ 13ක් හෘද රූපේ ආවිසෙන් ගෙවිලා දැන්. හෘද රූපේට ආවිස චිත්තක්ෂණ 17යි ඒ තාකල් හිතාව දෙනක හිත හටගන්නේ නැහැ. දැන් 13ක් ගෙවුණා. 14 වෙනි චිත්තක්ෂණේ චුතේ අවස්ථාව 15 වෙනි චිත්තක්ෂණේ පරිසන්ධි අවස්ථාව. තවත් හෘද රූපේ ඉතුරුයි. 15ක් ගියා තව දෙකක් ඉතුරුයි භවාංග දෙකක් ගියා චිත්ත රූපේ අන හෘද රූපේ අවසානයි. එහෙනම් මේ අන්තිම භවාංග දෙක යනකම් ඒ චිත්ත වීතියට රූපයේ ගෝචර වෙච්ච රූපේ මොකද්ද? අන්නේ කියන්නේ එතන හටගත්ත හෘද රූපේ. එහෙනම් ඒක දැන් කොහෙද හටගත්තේ? පනාදින බුද්ධිලයාගේ අන්තිම මොහොතේ හදවත ඇතුලේ. චුත වෙලා තියලා පරිසන්ධි වෙලා තියලා එතන. එහෙනම් පරිසන්ධිය කොහෙද දැන් කියන්නේ? මව්කුසේකට යන්නේ අර යන්නේ කවුද? මොන නියමයට අනුවද ගෙනියන්නේ? කවුද කිව්වේ පරිසන්ධියක් මව්කුසේට යනවා කියලා? බුදුරජාණන් වහන්සේගේ දේශනාවකවත්
අභිධර්මයේ දේශනාවේවත්. පටිසන්ධිය මෞකුසය කියලා පෙන්නපු කිසි දෙයක් නෑ. මෞකුසයට යන්නේකට පෙන්නන්නේ ඔක්කාන්තිය. ඔක්කාන්ති අවස්ථාව. පටිසන්ධි අවස්ථාව තියෙන චිත්ත වීතියේ. ඔක්කාන්ති අවස්ථාව මෞකුසයට. දැන් පටිසන්ධි අවස්ථාවයි ඔක්කාන්ති අවස්ථාවයි කියන්නේ දෙකක්. ඔක්කාන්ති අවස්ථාවේදී නාම රූප පෙළ ගැහෙන හැටි වෙන ක්‍රමයකට පෙන්නනවා. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤපඤ්ඤා සහජාතපත්තේන පච්චේය. නාම රූප සම්බන්ධ වෙන්නේ සහජාත ප්‍රත්‍යය. ඔක්කාන්ති අවස්ථාවේ. පටිසන්ධික්කනේ නාම රූපං කියලා දෙන්නේ කොතනකවත්. පටිසන්ධික්කනේ විපාකාභ්‍යාගතාන කටත්තාද රූපාන කම්මපච්චේන පත්තේ. පටිසන්ධික් ක්ෂණේහි අව්‍යාකෘත වූ විපාක හිතයි. ඒ වගේම කර්මජ රූපයයි. විපාකාභ්‍යාගතාන කටත්තාද රූපන කටත්තාද රූපේ කර්මජ රූපේ. කර්මපත්තේ පත්තේ වෙනවා. ඉතින් ওই දෙකේම පෙන්නලා ගන්න පටිසන්ධිය වෙනම පෙන්නලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඔක්කාන්තිය පැහැදිලිව වෙනම පෙන්නලා තියෙනවා. ඔක්කාන්තික්කනේ මේ කටත්තාච අභ්‍යාකතාන කටත්තාච රූපාන කම්මපත්තේන පත්තිය කියලා පෙන්වන්නේ නැහැ. ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ සහජාතපත්තේන පත්තිය. ඉතින් මෙතන මේ ටික වරද්දාගෙනයි මේ තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ කය අත්හැරියා මතු කයට ගියෙත් නැහැ. හැබැයි දැන් පටිසන්ධි ලැබලා ඉවරයි. එක්ක පරිසන්දිය ලැබුණා ලැබලා ඉවරයි. එහෙම නැත්නම් අර අන්තරාභාවිකයා වශයෙන් අන්න එයා තමයි අර අන්තරාභාවිකයා කියලා අද හැදින්නේ. බුද්ධහමේ හඳුනනවට ගන්ධබ්බය කියලා කියනවා. එහෙම නැත්නම් සංජාතිකයා කියනවා. සංජාතිකයා හෝ ගන්ධබ්බය කියන්නේ එකනේ. සංජාතික අවස්ථාව තුල කර්ම ශක්තියෙන් තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා කිව්වහම දැන් මේක හේතුඵල නියමයේ විග්‍රහ කරලා තේරුම් ගන්න. හොඳයි තණ්හාවේ බැඳිලා නම් ජීවත් වෙන්නේ. තණ්හාව කිව්වේ මොකද්ද? ඒක හේතුඵලයක්. කුමක හේතුඵලයක්ද? වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවේ. වේදනාව ප්‍රත්‍ය වීමෙන් හටගන්න හේතුඵලය. යම් තැනක වේදනාව නැත්නම් තණ්හාව උපදින්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා වේදනා සම්පයුක්තා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවේ වේදනාව සමගයේදී. යම් තැනක තණ්හාව විද්‍යාමාන වුණා නම් එතන වේදනාවක් විද්‍යාමානයි. ඒ වේදනාව කියන්නේ ඒකත් හේතුඵලයක්. කොහොමද වේදනාව හටගන්නේ? පසපත්‍ය වේදනා. පස සම්පයුක්තා. ස්පර්ශේ ප්‍රත්‍ය වේදනාවේ ස්පර්ශේ සමගයේදී. එන යම් තැනක තණ්හාව තියෙනවා නම් එතන වේදනාවක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා සමගයේදීලා තියෙනවා. නෑ ස්පර්ශය මොකක්ද? ඒකත් හේතුඵලයක්. ලෝකේ ස්පර්ශය පහළ වෙන්නේ කොහොමද? සලආයතන පත්‍ය පස්සෝ. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. සලආයතන සම්පයුක්තෝ. එන සලආයතනත් එක සමගයේ දෙන්න ඕනේ ස්පර්ශය. සලආයතන නැතෙන ස්පර්ශය දෙන්න බෑ. ඒක සමගයේ දෙන්න ඕනේ. එහෙනම් යම් තැනක තණ්හා තියෙනවා නම් සලආයතන ස්පර්ශ වේදනා තුනක් තියෙනවා. සලආයතන හේතුඵලයක්. සලආයතන කොහෙද තියෙන්නේ? නාම රූපත්‍ය සලආයතන නාම රූප සම්පයුක්තා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වේ නාම රූප සමගයේදී. එන ඇතන නාම රූපක් තියෙන්න ඕනේ. එහෙනම් නාම රූප ඒකත් හේතුඵලයක්. මොකක් නිසාද? විඥානපත්‍ය නාම රූප. විඥානපත්‍යෙන් නාම රූප වේ. විඥාන සම්පයුක්තා. විඥානීය සමගය දෙනවා. එහෙනම් ඇතන විඥානක් තියෙනවා නාම රූපක් තියෙනවා සලආයතනක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා වේදනාවක් තියෙනවා සංහායෙන්ද. ස්පර්ශය ඒකට සලආයතන නාම රූප කොහොමද ආවේ? විඥාන කොහොමද ආවේ? සංකාරපත්‍ය විඥාන සංකාර සම්පයුක්තා. එහෙනම් සංකාරات එන හිතෙන් කයෙන් වචනෙන් ගොඩනගෙන යමක් එතන තියෙන්න ඕනේ. එතරම් සංකාර. එහෙනම් සංකාරය යම් තැනක තියෙනවා නම් හිතවිලි ක්‍රියාවදන එතන තියෙන්න ඕනේ එකක්. දැන් හිතවිලි ක්‍රියාවදන යම් තැනක තියෙනවා සත්‍යයක් ඉන්නවනේ. අන්න බලා ගන්න හැටි. එහෙනම් වේදනා භුක්තියෙන් ජීවත් වෙනවා කියවනම් මේ තණ්හාවෙන් උපාදානය කරගෙන ජීවත් වෙනවා කියවනම් තණ්හා උපාදානය යම් තැනකද අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා ඔක්කොම එතන. එහෙනම් සත්‍යයක් ඉන්නවනේ. එහෙනම් මෙතනින් මලා මතු කායකට ගියෙත් නැහැ. ඔය අතර තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනවනම් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා ඔක්කොම මෙතන තියෙන්න ඕනේ. එහෙනම් සත්‍යයක් එතන ඉන්නේ විද්‍යාමානයි. මේ හොඳට පැහැදිලිව ධර්මයෙන් විග්‍රහ කරලා කරන්න පුළුවන්කම තියෙද්දි. අතර ජීවත් වෙන සත්‍යයක් නෑ කියන්නේ කොහොමද? නෑ උපාදාන භුක්තිය ලබන්නේ කොහොමද? තණ්හා උපාදාන කරන්නේ කොහොමද? ධර්මානුකූලව විග්‍රහ කරලා තේරුම් ගන්න හැකියාවක් නැතිකම නිසා. එක එක මත කියනවා. එයා දන්නේ නැතිකම තියෙන්නේ. පරිච්ඡේදෝපාදානුකූලව ඒක දන්නේ නැහැ. නොතේරුම් පරිච්ඡේදෝපාද තේරෙන්නේ නැතිකම.
ඉතින් අන්නේ එයාට තමයි අපි අන්තරාභවිකයා කිව්වෙත් එයාට සංජාතිකයා කිව්වෙත් අන්නේ එයාට. මේ අවස්ථාව තුළ ඉන්න කාලයේ නිර්ණය කරන්න කර්ම ශක්තිය නිර්ණය කරන්න. ඒ අනුවයි ඒක දකින්නේ. ඒක අපිට ඕන හැටියට නිගමනය කරන්න පුළුවන් එකක්. අපිට ඕන හැටියට කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නියමයක්. ඒක දකින්න ඕනේ. දැන් මේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන ක්ෂණ හතර පිළිබඳව. එකින් එක විග්‍රහ කරලා දෙන්න කියලා කියනවා. දැන් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. අපි අර්ථ දකින්න ඕනේ. අර්ථ කියන්නේ මොකද්ද කියන එක. අපි දැන් තේරුම් අරගන්න ඕනේ. අර්ථ තේරුම් ගන්න පුළුවන් ද අනර්ථ තේරුම් ගත්තේ නැති කෙනාට. අනර්ථයේ තේරුම් ගත්තේ නැත්නම් අර්ථය තෝරාගන්න බෑ. අධර්මයේ තෝරාගත්තේ නැත්නම් ධර්මයේ තෝරාගන්න බෑ. එහෙනම් අර්ථ ධර්ම තෝරාගන්න නම් අනර්ථයි අධර්මයි තෝරාගන්න ඕනේ. එතකොටයි අර්ථ ධර්ම තෝරාගන්නේ. යමක් අර්ථවත්ද යමක් අනර්ථවත්ද කියලා තෝරාගන්න හැකියාව. නුවණ තියෙන මිනිහෙකුට නැද්ද? මේක හොඳයි මේක නරකයි. මේක හොඳයි කියන්නේ මෙන්න මේ හේතුවල මේක නරකයි කියන්නේ මෙන්න මේ හේතුව උඩ. දැන් මේ කියන කාරණේ තෝරාගන්න. සාමාන්‍ය නුවණ තියෙන මිනිහෙට නැත් වෙයි. පානාති පාතෝ භික්කවේ අදම්මෝ. පානාති පාතාය වේරමණී ධම්මෝ. ප්‍රාණඝාතය අධර්මයක්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක්. අදින්නා දානා වේරමණී අදම්මෝ. අදින්නා දානා වේරමණී අදින්නා දානා වේරමණී අදින්නා දානා භික්කවේ අදම්මෝ. අදින්නා දානා වේරමණී ධම්මෝ. මහන්නි නොදුන් දේ ගැනීම අධර්මයක්. නොදුන් දේ ගැනීම වෙන්වීම ධර්මයක්. අධර්මයේ ධර්මයේ තෝරගත්තේ නැහැ. කාමේසු මිච්ඡාචාරා භික්කවේ අදම්මෝ. කාමේසු මිච්ඡාචාරා වේරමණී භික්කවේ ධම්මෝ. අධර්මයේ ධර්මයේ තෝරගත්තේ නැහැ. මුසාවාදා භික්කවේ අදම්මෝ. මුසාවාදා වේරමණී ධම්මෝ. අධර්මයේ හැටියට ධර්මයේ හැටියට තෝරගත්තා. ඉතින් ওই විදිහට පෙන්නලා කියනවා. අදම්මෝච භික්කවේ වේදිතබ්බෝ. මාන්නේ මේ අධර්මය කියලා දැනගන්න. ධම්මෝච භික්කවේ යථා ධම්මෝ. මාන්නේ ධර්මයේ යථාර්ථයේම ධර්මය කියලා දැනගන්න. යථා අත්තු යථාර්ථය දැනගන්න. අන්න අර්ථය ධර්මයයි. දැන් මුලින්ම අර්ථ ධර්ම තෝරගන්න බැයිද මිනිසුන්? හැබැයි අර්ථ ධර්ම තෝරගන්න බැරි එක තමයි තමන්ගේ ලබ්ධියට තමන්ගේ දෘෂ්ටියට බහැලා අර්ථය අනර්ථය හැටියට ධර්මයේ අධර්මයේ හැටියට තෝරන්න. අධර්මයේ ධර්මයේ හැටියට තෝරනවා නම් එයා අර්ථ දන්නේ නැහැ ධර්ම දන්නේ. එහෙනම් මුලින්ම බුද්ධලේක අර්ථ ධර්ම දැනගන්න ඕනේ දස අකුසලී. පටන් ගන්න උතනින්. මෙතනින් පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන නුවණට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒතර දුක දුක හැටියට දකිනවා නම් දුකට හේතුව දුකට හේතුව හැටියට දකිනවා දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධය හැටියට දකිනවා දුක්ඛ නිරෝධ මාර්ගය දුක්ඛ නිරෝධ මාර්ගය හැටියට දකිනවා නම් දුක පිරිහිඳ දැනගන්න ඕනේ සමුදය දුරු කරන්න ඕනේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ මාර්ගය වඩන්න ඕනේ කියලා තේරුම් ගත්ත දවසට අන්න අර්ථවත්දී ධර්මවත්දී දැක්කා. තවත් ගැඹුරට ගියා. දුක පිරිහිඳ දැනගත යුතුයි කියන එකෙන් අහක් වුණා නම් දුකට හේතුව දුරු කළ යුතුයි කියන එකෙන් ඉවත් වුණා නම් දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන එකෙන් ඉවත් වුණා නම් මාර්ගය වැඩි යුතුයි කියන එකෙන් ඉවත් වුණා නම් ඒ වෙනුවට වෙන එකක් ගත්තා නම් අර්ථ දන්නෙත් නැහැ ධර්ම දන්නෙත් නැහැ. ඒ චතුරාර්ය සත්‍ය දැනගන්න නිසා දැනගත යුතු අර්ථයක් ධර්මයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි දැනගත්තේ දස අකුසලයේ අර්ථවත් ධර්මයක් බව. දස අකුසලයෙන් අනර්ථය ධර්මයි දස අකුසලයෙන් වෙන්වීම අර්ථයි ධර්මයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැන ගැනීම අර්ථයි ධර්මයි. අනිත්‍ය දේ නිත්‍ය හැටියට දුක්ඛ දේ සුඛ හැටියට අනාත්ම දේ අත්ත්‍ය හැටියට දැනගත්තා නම් අනර්ථය ධර්මයි. ඔන්න අර්ථ ධර්ම දැනගැනීමේ දෙවෙනි අවස්ථාවට ආවා. තවත් ගැඹුරට දැනගන්න. ওই ටික දැනගත්තට පස්සේ දුක පිරිසිදු දැනගත යුතුයි සමුදය දුරු කළ යුතුයි නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි මාර්ගය වැඩි යුතුයි කියලා දැනගත්තා. අර්ථ ධර්ම දැනගත්තා. ඕක දැනගත්තේ නැත්නම් අනර්ථය ධර්ම. අන්න අර්ථ ධර්ම දැනගත්ත ඊළඟ අවස්ථාව. ඊට පස්සේ දුක පිරිසිදු දැනගැනීමට ක්‍රියා කළ යුතුයි. සමුදය දුරු කිරීමට ක්‍රියා කළ යුතුයි. නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමට යමක් කළ යුතුයි කළ යුතුයි. මාර්ගය වැඩි වීමට යමක් කළ යුතුයි කළ යුතුයි. මෙන්න මේ ටික අර්ථවත් ධර්මවා. ඒක දැනගන්න. කවදා හරි ඔක සිද්ධ කරලා පූර්ණ කර උදාස.
දුක පිරිසිදු දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා කියලා දැනගත්තා හරි හතුනා පූර්ණ කරපු දාලා. එදාට උන්වහන්සේ අර්ථ ධර්ම දැනගෙන තියෙනවා විමුක්තිය සඳහා. දැන් මෙතෙන් නිකන් ඒ ටික ආවා. දැන් ඔතනින් එහාට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ, සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ, මේ ආදි වශයෙන් මේ පටිච්චසමුපාදයේ කාරණා ටික දැක්කා. ඔහු අර්ථ දැක්කා. ධර්ම දැක්කා. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ, සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ ආදි වශයෙන් නිරෝධයක් දැක්කා. ඔහු අර්ථයක් දැකලා තියෙනවා, ධර්මයක් දැකලා තියෙනවා. ඒ අනුව එයාට පුළුවන්කමක් තිබුණා නම් මේ එකිනෙකට විග්‍රහ කරලා දෙන්න. මෙබඳු වන්නා වූ අවිද්‍යාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මෙබඳු සංකාර හට ගන්නවා. මෙබඳු සංකාර නිසා මෙබඳු විඥාන හට ගන්නවා. මෙබඳු විඥාන නිසා මෙබඳු නාම රූප හට ගන්නවා. ඒ විග්‍රහය දැනගත්තා නම් තව ධර්ම දේශනා කිරීමේ හැකියාව ඇති අර්ථ ධර්ම දැනගත්තා. පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන්න පුළුවන් වුණ දාස. දේශනා කිරීමේ හැකියාව ඇති අර්ථ ධර්මයන් විග්‍රහ කරන්න පුළුවන් නිරුක්ති දකින්න. ඒක දේශනා කිරීමේ හැකියාව ඇති පරිවාහණය ලබනවා. ඒකත් ලැබුවට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ ත්‍රිලක්ෂණයේ පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ පරිච්ඡේදෝපාදී පිළිබඳව අර්ථවත්ව ධර්මවත්ව විග්‍රහ කරන්න පුළුවන් ශක්තියක්. ඒකට අනුකූලව එකින් එක යෙදෙන ආකාරයේ නිරුක්ති විග්‍රහ කරලා දෙන්න පුළුවන් ශක්තියක්. ඒක ප්‍රකාශ කිරීමේ හැකියාවක්. යම් කෙනෙකුට ලැබෙනවා නම් අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිවාහනකදී සිව් පිළිසිවියාව ලැබෙනවා. ඉතින් උතන පටන්ගෙන ලෝකයේ අස්සක් මුල්ලක් නැහැ. කිසිම තැනක හැඟවීමක් නැතුව සියලු තැන දකින්න පුළුවන් මහා ඥානය ලෞතර බුදුරජාණන් වහන්සේට පහළ වෙනවා. එයා උන්වහන්සේ සියලු තැනකම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාදන දකින්න. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිව් පිළිසිවියාව. ඒ මට්ටමින් දැන් සරියුත් මහ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මාතෘකාව වශයෙන් පොඩ්ඩක් දේශනා කරපුවාම ඒක විග්‍රහ කිරීමේ හැකියාව ඇති අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාදන තියෙන නිසා උන්වහන්සේගේ සරියුත් සාන්තුලගේ සිව් පිළිසිවියාව ඒ මට්ටමට අනික් අයගෙන. ඊට මෙහා මට්ටම් වල තමයි අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාදන අනික් වික්ෂුන් වහන්සේලාට ඒ මට්ටමට තියෙන්නේ. මේ ඕක තේරුම් ගන්න අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාදන කියන්නේ මෙන්න මේකයි. ඉතින් නිරුක්ති දකින්නකොට උක්තයෙන් නිර්ණය වන්නේ කුමක්ද කියලා දැකිය යුතුයි. ඒක දැකේ නැත්නම් බල්ලෙක් වෙන හැටි දන්නේ නැහැ. දැන් පටිච්චසමුපාදයේ විග්‍රහ කරගෙන අපි අහන පටිච්චසමුපාදයෙන් බල්ලෙක් වෙන හැටි කියන්නේ. බල්ලෙක් වෙන පටිච්චසමුපාද. හරකෙක් වෙන පටිච්චසමුපාද. අන්න නිරුක්ති විග්‍රහ කරගන්න බැයි නම් අපිට ඕක දකින්න බෑ. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ. බලු වැඩ කියන්නේ මොනවද? බල්ලෙක් වෙන්නේ කෙබඳු ධර්මතාවයක් ඇසුරු කළොත්. හරකෙක් වෙන්නේ කෙබඳු ධර්මතාවයක් ඇසුරු කළොත්. බලලෙක් වෙන්නේ කෙබඳු ධර්මතාවයක් ඇසුරු කළොත්. ඕකට පොදු වචනය කරන තිරිසන් ධර්මතාවය කිය. ඒ කිව්වට හරියන්නේ නැහැ. ඒක විග්‍රහ වුණේ නැහැ. උක්තියක් යම් තැනක තියෙනවා නම් අන්න ඒකෙන්ම කෙලවර තමයි යදිර ඵලයක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රතිඵලය. උක්ත වෙන හේතුව දකින්න ඕනේ. ඒකේ ප්‍රතිඵලය යන ඵලය දකින්න ඕනේ. බල්ලෙක් වෙන්න තියෙන හේතුවෙන් බල්ලෙක් වෙනවා මිස බලලෙක් හැදෙන්නේ නැහැ, මිනිහෙක් හැදෙන්නේ නැහැ. දෙවියෙක් හැදෙන්නේ, බඹෙක් හැදෙන්නේ නැහැ. මිනිහෙක් වෙන හේතුවෙන් බල්ලෙක් උපදින්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. මිනිස් සංකාරයෙන් මිනිහෙක් වෙනවා. දේව සංකාරයෙන් දෙවියෙක් වෙනවා. බ්‍රහ්ම සංකාරයෙන් බ්‍රහ්මයෙක් වෙනවා. ඒ වගේම බුද්ධ සංකාරයෙන් බුද්ධ වෙනවා. බුද්ධ සංකාරයෙන් කියන කුසල මූලපත්‍ය සංකාරා කිය. ලෝකේ සතෙක් හැදෙන සතර පහකට වෙන සත්තු හැදෙනවා නම් අවිජ්ජාපත්‍ය සංකාරා කියන ඒවට. ඉතින් මේ ආකාරයෙන් පටිච්චසමුපාදයෙන් දැනගන්න ඕනේ බෞද්ධයෙක් ඇති වෙන පටිච්චසමුපාදය ලෝක සත්‍යයක් හටගන්න පටිච්චසමුපාදය. ලෝකේ පැවැත්ම තුල යම් જાතියක් උපදිනවා නම් අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එකෙන් උපදිනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ಜಾති හතරක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නිවන් දකින්න. ඔන්නේ ಜಾති හතර පහළ කරන්නේ මව් කුසෙන් නෙමෙයි. ගුණ ධර්ම වලින්. මෙන්න මේකට අවශ්‍ය කෙන ගුණ ධර්ම තේරුම් ගත්තා නම් මෙන්න මේකෙන් භික්ෂුවක් හටගන්නේ මෙන්න මේ භික්ෂු සංඛාරයෙන්. භික්ෂුණියක් හටගන්නේ භික්ෂුණී සංඛාරය අනුගමනය කරලා. උපාසකෙක් හෝ උපාසිකාවක් හටගන්නේ උපාසක හෝ උපාසිකා සංඛාර අනුගමනය කරලා. ඒවට කියනවා කුසල මූලපත්‍ය සංඛාර. අලෝභ සහගත, අධිවේශ සහගත, අමෝහ සහගත සංඛාර තියෙනවා. ඒවෙන් හටගන්නේ භික්ෂු භික්ෂුණී උපාසිකාගෙන සිව් જાතිය. ඔවත් જાති හතරක්. මෙන්න මේ ಜಾති හතර හටගන්න සංඛාර දකින්න ඕනේ.
ප්‍රවෘත්ති ಜಾතිය හට ගන්න සංඛාර දකින්න ඕන. ඒ කියන්නේ මෞකසෙන් උපදින ඒවා විතරක් නෙමෙයි ಜಾති කියන්නේ. දැන් මිනිහෙක් ඉන්නවා එයා මිනිසයා, ಜಾතියේ මිනිසයා. උපන් ಜಾතියේ මිනිසයා. අපි එයාට හොරා කියනවා. නිකම්ම මිනිසෙකුට හොරා කියන්න බෑනේ. හොරා කියන සම්මතිය ලබන්න. එයාගේ කර්මයෙන් හොර වැඩ පිළිවිලක් කරන්න ඕනේ. හොරකම් කරන වැඩ පිළිවිලක් නම් ඔහුගේ හිතෙන් කයෙන් වචනෙන් ඔහු කරන්නේ. ඒක නම් හොඳයි කියලා ගත්තේ. ඒක හොඳයි කියලා ගත්තේ හොරකම් කිරීම හොඳයි කියව අවිද්‍යාව. අවිද්‍යාවපත්යෙන් සංඛාර වෙනවා කිව්වේ. හොරකම සඳහා හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා නම් ඒ හේතුවෙන් ඔහුට හොරෙක් වෙන සංඛාර හට ගන්නවා. සංඛාර පත්‍ය විඥාන කියන සිද්ධාන්තයෙන් අහකට යට යන්න බෑ. ඒක ඔහුගේ විඥානේ හොර හිතක් වෙනවා. ඔහුට ඉස්සෙල්ලා තිබුණේ නැහැ එහෙම හිතක්. හොරකම් හිතෙන් කයෙන් වචනේ හොරකමට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පටන් ගත්තාම ඔහුගේ හිත ක්‍රමක්‍රමයෙන් නැඹුරුලා හොර හිතක් බවට පත් වෙනවා. ඔර කියන සංඛාර පත්‍ය විඥාන. ඊට පස්සේ හොරාගේ හිතට බහින්නේ හොරකමට සම්බන්ධ දේවල් පිළිබඳ අදහස්මයි. ඇහැට දැක්කත් කනට ඇහුණත් මේ හැම එකකින්ම ඔහු ගන්නේ හොරකමට ආධාර කරන දේවල්මයි. මෙන්න මේකට කියනවා විඥානීය නාම රූපය බැහැගනි. මෙන්න විඥානපත්‍ය නාම රූපං කියලා හොර විඥානීය හොර නාම රූප බැහැගන්නේ. එතකොට ඔහුගේ ඇස කන දිවනාසය ශරීරයේ මන ක්‍රියාත්මක කරන්නේ ඒ හොර ධර්මයට අනුවයි. අවංක ධර්මයකට අනුකූලව අවංකත්වයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන්. සුචරිතයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොරකමට හේතු වෙන්නා වූ යමක් ඇද්ද? ඊට අනුකූලව ඇස කන දිවනාසය ශරීරය නැඹුරු වෙලා පවතිනවා. මෙන්න මේකට කියනවා විඥානපත්‍ය නාම රූපං කියන සිද්ධාන්තයෙන් හොරකමට හේතුකාරක සලආයතන හටගත්තා. ඊළඟ තියෙන සලආයතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තය. ඔහු ලබන යම් ස්පර්ශයක් නැත්නම් හොරකමෙන් ලබන ස්පර්ශයයි. හොරකම පිළිබඳ ස්පර්ශයන් ලබන්නේ. ඔහුට අවංක ස්පර්ශයන් ලබන්න බෑ. දේව ස්පර්ශයන්, මනුෂ්‍ය ස්පර්ශයන් ලබන්න බෑ. හොරේකට හිමි යම් ස්පර්ශයක් ඇද්ද? ඔහු ඒ ස්පර්ශය ලබන කෙනෙක් බවට පත් වෙනවා. පස්සපත්‍ය වේදනා. ඒ ස්පර්ශයේ යම් වේදනාවක් වින්දනයක් හටගත්තා නම් හොරකම මුල් කරගත වින්දනයක් මිසක් දිව්‍යමය වින්දනයක්, මනුෂ්‍යමය වින්දනයක්, බ්‍රහ්මමය වින්දනයක් හොරාට ලබන්න බෑ. නෑ හොරාට තියෙන හොර වින්දනයක් ලබන්න පුළුවන් ශක්තිය. මෙන්න පස්සපත්‍ය වේදනා කියන සිද්ධාන්තයට අනුව හොර වේදනාවේ නැහැ. වේදනාපත්‍ය තණ්හා. එහෙනම් හොරකම කියන තැනම හා වෙනවා මිසක් හොරකමටම බැඳෙනවා මිසක් දේව ධර්මයට ඔහුට බැඳෙන්න බෑ. බ්‍රහ්ම ධර්මයට, මනුෂ්‍ය ධර්මයට ඔහුගේ හිත බැඳින්නේ නැහැ. එහෙනම් ඔහුගේ හිත බැඳෙන්නේ යම් ධර්මයක් හොර වැරද්ද ඒකට බැඳෙනවා. මෙන්න හොර උපාදාන. උපාදාන පත්‍ය භව ඊළඟ සිද්ධාන්තය. එහෙනම් උපත් වෙන්නේ නැහැ කවදාවත් දේව බවට, මනුෂ්‍ය බවට පත් වෙන්න බෑ හොරකම් කරලා. හොරකම් කරපු කෙනාට පත් වෙන්නේ හොර බව. භවපත්‍ය ජාති කියන ඊළඟ සිද්ධාන්තයෙන් ඔහුට නමක් තිබා හොරා. අන්න හොරු ජාතිය. ඔහු දැන් මිනිස්සෙක් කියලා උපන්නට අයිති හොර ජාතිය. අනිත් ජාති මෙලෝ පටිච්චසමුප්පාද. මෙලෝ හොරේකද පරිත්‍යාසමුපාද. ඔන්නේ පරිත්‍යාසමුපාදී දැනගත්තාම හොරේක් හැදෙන හැටි දැනගත්තා. දැන් හොරාට හිමි යම් කිසි උප්පත්ති බවක් ඇද්ද? අති කම්ම භව අපි අති උප්පත්ති භව. කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. එන කර්ම භවය තුල මිනිහෙක් හැටියට ජීවත් වෙලා හොරා වෙලා ඉන්නකම් උට කර්ම භව තියෙනවා හොර භව. ජාතියක් තියෙනවා. ඒක හොර ජාතිය. හොරා කියනවා උට. හැබැයි ඕකෙන් ගිහින් උපන්නොත් හොරාට හිමි යම් කිසි ආකාරයක ධර්මතාවයට අනුව යම් තිරිසන් භවක් හෝ ඇද්ද ප්‍රේත භවක යක්ෂ භවක ඇද්ද? ඒ ගතියට අනුකූල ජාතියක් ලව උප්පත්ති ජාතිය උපදිනවා උප්පත්ති භවය. අන්න යා උපදින තැන. ඉතින් යාට මේ උප්පත්ති එපානම් යා හොර ධර්මයේ හොර අවිද්‍යාව දුරු කරලා නැති කරගන්න ඕනේ. හොර අවිද්‍යාව දුරු කරගන්න නම් හොරකම කියන එක අධර්මයක් හොරකමේ වෙන්වීම ධර්මයක්. අදම්මෝච වික්කවේ වේදිතබ්බෝ. එහෙනම් හොරකම අධර්මයක් කියලා හොඳට දැනගන්න මනසේ දැනගන්න. හොරකමේ වෙන්වීම ධර්මයක් කියලා දැනගෙන ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථා පරිපජ්ජී දබ්බන්ති. ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනෙන ඊට අනුව පිළිපදින්න. එහෙනම් හොරකම් කරන්නේ නැහැ මම. ඒක මහා වංචනික වැඩක්. ඒක දුස්චරිතයක්. නොකඩ යුක්තක්. අසාධාරණයක්. මම කරන්නේ නැහැ. එහෙනම් හොරකම් කරන යම් අවිද්‍යාවකින් හොරකම් කළා නම් අර්ථයේ ධර්මයේ දැනගත්ත ගමන් ඌ අවිද්‍යාව නිරෝධයි. එහෙනම් ඌ දැන් හොරෙක් නෙමෙයි. එච්චර කාල හොරකම් කරපු හොරා. යම් දවසක ඔය අවිද්‍යාව දුරු කළා ඔක දැනගත්තා නම් එදා පටන් උඹට හොරා කියන්න බෑ. ඉස්සර හොරා. දැන් හොරෙක් නෙමෙයි. දැන් දැහැමි බුද්ධිලි. ඉස්සර මිනිමරුව. අඟුලිමාල ඉස්සර මිනිමරුව. හරි හතර පතන වලදී මිනිමරුවල්. නෑ ආර්ය. ආර්ය උත්තමයන් ආදී. අඟුලිමාල හොරා කියන්න බෑ.
අර ඇඟිලි මාලේ කරේ දාගෙන කඩුව අතේ තියා ඉන්න එක අඟුලිමාල නැමෙයි හොරු කිව්වා. ඊට පස්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ කිව්වා. හරියට වත් උනාට පස්සේ. ඊට පස්සේ දන්නාර හොරා යනවා කිව්වොත් හරියද? කිව්වොත් අපවාදයක්. එදා හොරකම් කරගෙන ඉන්න වෙලාවේ ඒ දෘෂ්ටිය ඒ ලබ්ධිය අත් නොහැර ඒකේ ඉන්නකම්. උඩ හොරා කියන එක වටිනවා. නම ගැලපුණා. ඒකේ අධර්මයේ හැටියට දැකලා ධර්මයේ හැටියට දැකලා හොරකමේ බෙන්ගින සත්‍යයටපත් වෙලා එයා ඒකෙන් අහක් වෙලා. මම මිනි එයාම ප්‍රාණඝාතේ අධර්මයක් කියලා දැකලා ඒකේ වෙන් වෙලා ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක් කියලා දැකලා අවිහිංසාවාදී වෙලා යහපත් ගුණයටපත් වෙලා එතෙන්ට ආවිදලා එයා අරිහත්ත්වයටපත් වුණාට පස්සේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ කියලා කතා කරනවා මිස අඟුලිමාල හොරා කියන්න බෑ. ඒක ඉක්මෙව්වා. අනේ ಜಾති ඉක්මෝන හැටි දැන ගන්න ඕනේ. ಜಾති නිරෝධ කරන හැටි දැන ගන්න ඕනේ. ಜಾතියටපත් වෙන හැටි දැන ගන්න ඕනේ. යම් ಜಾතියකටපත් වෙලා ඉන්න බුද්ධිලේක ඒ ಜಾතිය අවැඩෙන අසාධාරණ. ඒ හටගන්නේ මොන හේතුවෙන්ද කියලා දැන ගන්න ඕනේ මුල. ඒ අවිද්‍යාව ඒ තෘෂ්ණාව අත්හැරියන. එතන පටන්ගෙන ඔහුගේ සංඛාර අත්හැරන හැටි දැන ගන්න ඕනේ. ඒක අත්හැරෙන්න ගියා නම් එයා ඒකේ නිදහස් බව දකින්න ඕනේ. ඒ ಜಾතියෙන් එයා මිදුණා. මෙන්න මෙලෝදීම දකින්න පරිච්ඡසමුපාදී දැකෙන්න නම් එයාට නිවන් දකින්න බෑ කියලා දේශනා කරනවා. ඉතින් මේ ටිකෙන් දකින්න ඔය මෙලෝ ಜಾති. ඉතින් මෙලෝ ಜಾති තුල අපි ඒ தත්යෙන් ගියොත් දැන් බහක් දේශනා කළා. කවුද දේශනා කළේ? ලෝතුරා බුදුරයන් වහන්සේ සියලු ආකාරයෙන් පූර්ණ සත්පස දේශනා කළා. සියලු ආකාරයෙන් පූර්ණ නැතත් සත්වයේ හැටියට ජීවත් වෙන එකට සුගතිගාමීව යහපතක් කරගන්න අවශ්‍ය කරන සත්පස දේශනා කළා ඊර්ෂිවරු. දැන් බුද්ධ භාසිතිය සහ ඊර්ෂි භාසිතිය කියන දෙක තමයි සත්පස ලෝකෙට දේශනා කළා තිබුණේ. සත්පුරුෂ මිනිස්සුયો ඒ සත්පස අරගෙන සත්පුරුෂ විදිහට ජීවත් වුණා. එදා සත්පස ලෝකේ පැවතුණා. යම් කිසි දවසක අධර්මවාදියෙක් ඇවිදින්න මුලාවටපත් වෙලා ඕවා බොරු වැඩ. ඕවා කළා හරියන්නේ නැහැ. ඕවා කවදාවත් සැනසුමක් නැහැ. ඕවා කණ්ඩ හදාගත්ත සූත්‍ර. මේ ආදී වශයෙන් මොනවා හරි කියලා. ඒ සත්පසට පහර ගහලා බහ ඉවත් කර දැම්මන. ඒ පිළිලා බහලු කෙනෙක් වෙන්නේ. බහලු වැඩ පිළිලක් නම් ඔහු කළේ. ඔහුගේ අවිද්‍යාව නිසා ඔහුට ඒක හොඳයි කියලා තේරුන්නේ නැහැ. සත්පස හොඳයි කියලා නිගමනය කළේ. ඉතින් අවිද්‍යාව නිසා ඔහු තීරණය කළා ඒ සත්පස ඉවත දැමිය යුතුයි. ඒක හොඳ බසක් නෙමෙයි කියලා නිගමනය කළා. අන්න බහලු අවස්ථාවට බහැලා හිතෙන් කයින් වචනෙන් ඒ බස ඉවත දමන්න කටයුතු කරන්න පටන් ගත්තා. සත්බස බිඳහරින්න, සත්බස නැති කර දමන්න, යටපත් කර දමන්න. හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරනනම් බහලු අවිද්‍යාව නිසා බහලු සංඛාරය උගුර නැගුවා. මෙන්න කොට නැගෙන හැටි. එහෙනම් ඒ සංඛාරය හිතෙන් වචනෙන් කයෙන් වචනෙන් ਉਹ ඇසුරු කළේ සත්බස ඉවත දමන වැඩපිළිවෙල නා. ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මානසිකත්වයේ පරිවර්තනය වෙනවා මුලා සහගත බවට. එහෙනම් ඒකේ මොනවද බැහැ ගන්න? ප්‍රාණඝාත කරන්න, හොරමර වංචා කරන්න, සුරා සූදුරාචාර කරන්න, බොරු කියන්න, කේලම් කියන්න, ඔබ කිව්වට කමක් නැහැ. කොහොමද තමන්ගේ බඩ බලා ගන්න ඕන එකක් කරන්න. ඕන් නින්දා වැඩක් කරන්න, ඔය නින්දා ඕවා එකක්වත් නැහැ. ඔය පව් නෑ. තමන්ට ජීවත් වෙන්න පංචකාම ආසාදීන ඕන දහදුරා වැඩක් කරන්න. ඒකට කමක් නැහැ. ඕවා කොහොම හදාගත්ත බොරු කතා ඔය වෙන් වෙනවා කියන්නේ සුද්ධ වෙනවා කියන්නේ බොරු කතාවක්. මිනිහෙක් කියලා උපන්න ලබා තියෙන ඕන ආස්වාදය මොන විදිහට කමනේ ලබාගෙන ඉන්නකන් ජීවත් වෙන්නේ. ඒක තමයි හරි. ඔන්න දුන බහලුයි. ඔන්න බහලු හන්. යකම් කරන්නේ. ඒ ගතියවට පස්සේ. කවුරු හරි ආව තමන්ගේ වැඩේට බාධකයක් නැහැම. එක පාර කතා කරන්නේ. එක જાතියක පදයක් කියලා කතා කරනවා. ඔකත් මතක තියාගන්න ඔකත් කියන්නේ කිය. කියලා පටන් ගන්න. දැන් ඔකත් හිතේ දැන බහලු හඬ. දැන් බහලු සංකාර නිසා බහලු විඥාන පහල කරගත්තාම ඒ මුලාසහගත විඥාණයට බැහැගනි සත්බස ඉවත් කරන්නා වූ යම් ධර්මයක් ලෝකයේ අසත් ධර්මයක් ඇද්ද ඒකමයි බැහැගන්නේ. අනේ විඥාන පත්‍ය නාම රූපං කියලා බැහැගත්තා බලු නාම රූප. බහලු නිසා බලු කියලා. ඒ නිසා ඔහුගේ අසකන දිවනාසය නාසය කය මන කියන හයම ආයතන උනේ මොනවටද? බලු ධර්මයට නිසා බලු සලආයතන පහල වුණා. තා මිනිහා. මිනිස් ඇත නමුත් ගන්නේ බලු වැඩ. ඇහෙන් ගන්න ප්‍රයෝජනේ බලු ප්‍රයෝජනේ. ලැබිලා තියෙන මිනිස් කන යොමලා ගන්නේ බලු වැඩ වලට ශබ්දයේ ප්‍රයෝජනට ගන්නවා. ගන්ධයේ යොමු කරලා හිටන් බලු වැඩ වලට ගන්ධයේ ප්‍රයෝජනට ගන්නවා. රසයේ වෙන් කරලා බලු වැඩ වලට රසයෙන් ප්‍රයෝජන ගන්නවා. බලු ස්පර්ශයන්ට කය ප්‍රයෝජනට ගන්නවා. බලු ධර්මයන්ට හිත ප්‍රයෝජනට ගන්නවා. දැන් මොකද වෙන්නේ? බලු සලආයතන පහළ වෙලා ලබන ස්පර්ශයේ බලු ස්පර්ශයේ වෙනවා. සලආයතන පත්‍ය පස්සෝ. බලු සලආයතන ස්පර්ශයෙන් බලු සලආයතනයන්ගේ බලු ස්පර්ශ ලබනවා. පසපත්‍ය වේදන. දැන් ඔහු ලබන්නේ බලු වින්දනය. හැබැයි ආස්වාදයි. අසත්පුරුෂයාට බලු වින්දනය ආස්වාදයි. ඔහු කැමැත්තෙන්මයි ඒක බැදී.
අන්න වේදනාපත්‍ය තණ්හාව වෙතෙන් බලු තණ්හාවට බැඳෙනවා. බලු තණ්හා වෙනවා. තණ්හාපත්‍ය උපාදාන. බලු තණ්හා වෙලා බලු බවට බැඳ උපත්ති බලු ධර්මයට බැඳෙනවා. උපාදාන වුණා. උපාදානපත්‍ය භව මෙලොවම බලු බවටපත් වුණා. භවපත්‍ය ජාති මෙලොවම බල්ලා කියන මහාන මිනිස් බල්ලා. කා බල්ලෙක් මිනිසෙක්. දන්න අය කතා කරනවා කරලා තියෙන වැඩ දිහා බලපුවාම මහා තිරිසන් වැඩ බලු වැඩ අපේ ආදි කරන්න බලු වැඩ ඇදගෙන ඉඳලා එක බල්ලි කියන්න පටන් ගත්තා. අන්න බලු જાතිය මෙලෝදි ලැබුවා. දැන් ওই જાති කියා ඕකම හුරු පුරුදු කරගෙන ආසේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කිරීම භාවිතා කිරීම බොහෝ කර ඇසුරු කිරීම කියන. මේකේදීලා හිටියන. ඔය අවස්ථාව කියන මලාන. ඔන්න ඔය අවස්ථාවේදී මිනිස් පටිසන්ධියෙන් ලබා දුන්න භවාංග ශක්තිය ඒ ආකාරයෙන් ගෙනියන්න බෑ. ඊට වැඩිපුර තිරිසන් ගතිය බලු වෙලා තියෙනවා. බලු ගතිය බලවත් වුණා. බලු ධර්මතාවයේ බලවත් වෙච්ච මානසිකත්වය නිසා සුත වුණා මිනිස් භවෙන් පටිසන්ධිය ලබා ගත්තා බලු බවට. නැවත සංධිවිලේ බලු බවට. අන්න උප්පත්ති භවයෙන් බලු බවටපත් වෙලා බලු ගන්ධබ්බේ බවටපත් වුණා ඉස්සෙල්ලා. දැන් කොහටද යන්නේ ඉව? කර්ම ශක්තිය රැහැන්ට අහු වෙලා බලු කුසක් කරා ගෙනියනවා මේ අලුතෙන් හටගත්ත අත්බැව. අන්න ගන්ධබ්බය යන්නේ බලු ගන්ධබ්බය ගිහිලා බලු කුසේ ගිහිලා උපදිනාට පස්සේ භවපත්‍ය ජාතිලා උප්පත්ති භවයෙන් උප්පත්ති ජාතිලා වෙනවා බල්ලෙක් කියලා උපන්නේ. මෙන්න බල්ලෙක්ගේ ජාතිය හටගන්න හැටි. ඒ ওই ධර්මතාවයෙන් බල්ලෙක් වෙනවා මිස ඕකෙන් හරකෙක් වෙන්නේ. ඒ කියපු එකේ. බල්ලා වෙලා මොකද කරන්නේ? එදා භාවිතා කරපු කියන වචනේ අදක් ගෙනියන්නේ නැහැ. බුරනකොට හුක් ගාන තමයි උගුරන්නේ. පදේ තමයි උගහට දෙන්නේ. ඌ දන්නේ නැතත් කර්ම ශක්තිය ධර්මතාවය හදලා තියෙනවා. ඒ જાතිය හඬක් බල්ලයි හටට. අනුන්ට නියෝපු ගතියට දත් නියවගෙන ඉන්න જાතිය හදෙක්. වලියටම තමයි එයාගේ ගයිම දිවි. වලියටම තමයි යන්නේ කොච්චර කතා කරන්න ගියොත් වලිය. එයාගේ හද්දේ ඔක්කොම වලියට. වලියට ගයපු නිසා උට වලිගයක් හම්බ වුණා. නෑ වලිගයක් එන්නේ. ඒකට පක්ෂවාතී වෙච්ච නිසා ඒකටම නටවන්න පටන් ගත්තා. ඒක නටනවා කොච්චර හරි. මේ වලිගේ නටවට එකක් වටපත් වුණා. ඒ කොතන හරි බලන්නේ හිතවත්කම් ඇති කරගන්න අර තුච්ච නින්දිත වැඩට. මමත්වයේ තුලින් බිහි කරන්න හදන්නේ හෝල්හියෙන් ඉන්නේ ඒකට අවශ්‍යදී. අම්භ කියන වචනයෙන් පෙන්නන්නේ මමත්වයේ බිහි කරනවා. හෝල්හි කරන්නේ යමත් හෝ අම්භ හේවත් හොම්බක් හම්බුනේ. අන හොම්බක් ඇදුව જાතිය උපාන. ඉතින් බල්ලට හොම්බක් හැදුණා. අන හටගත් ආකාරය. හැමිලියේම අවධානයෙන් ඉන්නේ අර තුච්ච නින්දිත වැඩට අවස්ථාවක් එනකම්. ඊට අනුකූලවම ගැලපෙන කන් දෙකක් හම්බුනේ. අන්න එකින් එකට ඌ ගත්ත ගති ලක්ෂණ වල ඌගේ ශාරීරියේ ඉරියව් හටගත්තා. ගති රුව හටගත්තා. කොයි වෙලාවකත් අවංකව නැගී සිටින්න බෑ ඒ ගති ලක්ෂණ නැති එකනා. හැමිලියේම වැටෙන්නේ හතර පයින් යන ගති ලක්ෂණ. ඌට හතර පයින් යන්නා වූ සිව්පා ලක්ෂණය හම්බ වුණා. ওই ගති ලක්ෂණේ තමයි ඌ ළඟ නිතරම ක්‍රියාත්මක වෙන්නේ. ඇඟේ ඇඳුමක් තියා ඉන්න ගති ලක්ෂණේ නෙමෙයි තුච්ච නින්දිදට තියෙන්නේ. ඇඳුම නමට විතරයි තියුනේ. කොච්චර ඇඳු බැඳලා ඌ යන්නේ හෙළුවේ. තරම ඇඳ ගන්නවා වලාපොට ගහලා නිර්වත වේන ගන්න වලාපොට ගහන්න යන්නේ චණ්ඩිගමට. ඇඳුම වෙනුවට මයිල් ටිකක් හම්බුණා නමුත් හෙළුවේ. මයිලුණිය ගැවිලා දෙනවා තූ හෙළුවේ පේනවා කාටද. ඒ જાතිය කායක් ලැබුවා. ඒ જાතිය පරිසරයක් ලැබුවා. අන්න බල්ලා හැදෙන හැටි. අන්න බලු જાතිය හට ගන්න සංඛාරය දැනගන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාම නිරුක්ති දැක්කා. උක්තේ මොකද නිර්ණය වුනේ? බලු ධර්මතාවයේ උක්ත කරගෙන බලු කය නිර්මාණය වුණ ආකාරය. අන්න නිරුක්ති. ඉතින් ඕක විග්‍රහ කළා එකින් එකට බැඳුන ආකාරය මෙන්න මේක කියලා පෙන්වන්න පුළුවන් නම් ඕක බිදහරින්ද කියලා පෙන්නපුවාම ඕකට බැඳියෝ බිදහරිය දාලා බලු ධර්මයෙන් නිදහවන. පටි බහානේ. පටි කියන්නේ බැඳීම. බහාන කියන්නේ බිදහරිනවා. ඕකට බැඳුනොත් ඔය ලබන්නේ විතත්ත්වේ. දැන් මොකද ගන්න පියවර? බැඳිනවා. නෑ බිදහරින්න ඕන. හොඳ එකක් නෙමෙයි බව ඔප්පුවලා. පටි බහාන කළා. ඕකට කරපු දේශනාවෙන් හම්බෙන්නේ මාත් බල්ලෙක් වෙන්න ඕන කියලා කාටවත් අදහසක් එන්නේ නැහැ දැන්. බල්ලෙක් වුණා නම් මෙච්චර කල් මේ අසත් ධර්මය අසුරු කරලා මම නම් ඊට පස්සේ මේක අසුරු කරන්න යන්නේ නැහැ කියලා අදහස එනවා මිසක් ඔය ධර්මය ඇහුවේ.
කාටවත් ඒක අල්ලගන්න ධර්මයක් නැති නිසා පටිභාන වෙනවා. මේ දේශනාව පටිභානයි. අනේ පටිභාන දේශනාව. ඉතින් ඔය තේරුම් ගන්න ඕනේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කිය හිටියට සිව්පිලිසිබියා කිය හිටියට මොකද්ද මේ කිව්වේ කියලා තේරුම් ගන්න බැයි නා. එයා දකින්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. සිව්පිලිසිබියා. දැන් ඕකෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙච්චර කල් ගෙනාවු සාර ධර්ම පද්ධතිය ඔක්කොම කාදාවනවා තව එකකින්. ඒක තව අදහසක් තියෙන එකයි. උවේ දෘෂ්ටියට බහැලා, ඒ ලබ්ධියට බහැලා ලෝකයේ තිබෙනා වූ සුචරිත සාර ධර්ම කාදාවනවා. විනාශ කරලා. හරය කාදාවන නිසා උට මොකද වෙන්නේ? ඔහුගේ අවිද්‍යාව නිසා හරය හැටියට පේන දෝ කාදැම්මා. ඉතින් හිතෙන් කයෙන් වචනෙන් හරය කාදාමන්න කටයුතු කරපු කෙනාට අවිද්‍යාපත්‍ය සංඛාරා කියනවා වූ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා. හරය කාදාමන සංඛාර ඔහු ළඟ තියෙනවා. හරය කාදාමන නිසා හරකා කිව්වා. හරය කාපු එක හරකා. අන්න හරක් සංඛාර. ඔහුට දැන් හරය කාදැමු මානසිකත්වයේ ගොඩනගෙනාම සංඛාරපත්‍ය විඥාන කියලා ගොඩනැගෙන විඥානය මොකද්ද? හිත කිව්වට හරියන්නේ නැහැ. ඔහු ළඟ තියෙන විඥානය ඔහු හිතපු කරපු දෙයට අනුවයි හරක් විඥානය. දැන් ওই විඥානයේ බැහැගන්නේ මොනවද? හරේ කාදවන්නා වූ යම් ධර්මයක් ඇත්නම් ඒවමයි. හරක් නාම රූප. විඥානපත්‍ය නාම රූප. ඔහුගේ අතකන් දිවනාසයේ ශරීරය මොනවටද ආයතනුනේ හරක් වැඩවලට. හරක් සලආයතන ලැබුවා. ඔහු ලබන ස්පර්ශයක් ඇත්නම් හරකුන් හිමි ස්පර්ශය. ඔහු ලබන වින්දනයක් ඇත්නම් හරක් ධර්මයේ හිමි වේදනාව. වින්දනේ. පසපත්‍ය වේදනාව. ඔහු යම් තැනක ඇදුණා නම් හරක් ධර්මයට ඇදී හිටියා වේදනාපත්‍ය තණ්හා. ඔහු බැඳුනේ ඒ හරක් ධර්මයට තණ්හාපත්‍ය උපාදාන හරක් උපාදානයි. ඔහු දැන්පත් වෙලා ඉන්නේ මොන බවටද? හරක් බවට උපාදානපත්‍ය භව. අන්න කර්ම භවයේ ඉන්නවා. ඔහු මේක හරකෙක් නේ. මිනිසෙක්. දන්න අය තේරුම් ගත්ත අය එයාට දෙනවා සම්මතයක්. ඒක මිනිහෙක් උනාට හරකෙක්. මිනිසෙක් නන් නෙමෙයි. ඔහුන මිනිසෙක්ම ඔහු වැඩ කරනවා. අන්න මෙලොවදිම හරක කියන සම්මතය ලැබුවා. ඔය ගති ලක්ෂණයෙන් පිරෙහෙන්නේ නැතු. ඔය ගති ලක්ෂණය තුල ඉඳලා. ඔය ගති ලක්ෂණේ වර්ධනය කරන ඔහු මලොත් එහෙම. උප්පත්ති භව වශයෙන් හරක් උප්පත්ති භව ලබලා සම්මත වශයෙන් ಜಾති වශයෙන් උප්පත්ති ಜಾති වශයෙන් හරක් උසකට ගිහිලා උපදින. එදාට අර ಜಾති හරක. අන්න හරක උපදින හැටි. ඉතින් ওই ධර්මතාවයෙන් හරකෙක් වෙනවා මිසක් වෙනකින් හරකෙක් වෙන්නේ නැහැ. අන්න හරකක් වෙන්නේ. හිතා හිතං මීනාති ජානාති තියෝ මනුස්සෝ. හිතා හිත මේ අය කියලා දැනගන්න පුළුවන් කෙනා මනුස්සයා. හොඳ නරක දන්නවා. යුතුය අයුතුකම් දන්නවා. කළ යුතු නොකළ යුතු දන්නවා. යහපත අයහපත දන්නවා. නිසා එයා හිතා ගන්නවා සමාජීය විනාශයක් කරන්න හොඳ නැහැ. සමාජීය දුස්චරිතයටපත් කරන්න හොඳ නැහැ. සමාජීය යහපත්ටි නගා සිටුවේ යුතුයි. සමාජයේ හොඳ ගුණ පැතිරවිය යුතුයි. මෙන්න බඳු ගුණ ධර්ම මිනිස් ගුණ ධර්ම ගන්නවා. මිනිස් සමාජය තුළ යහපත්ටි කටයුතු කරලා මිනිස් සමාජය ගොඩනගා ගන්න ඕනේ යහපත්ටි. එයා ඒ දෘෂ්ටියේ ඉන්නවා. හැබැයි පැවැත්මක් හොඳයි කියපු දෘෂ්ටිය ඒකත් අවිද්‍යාවයි. ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ඒකත් අයිතියක් තියෙනවා. ඒකේ මොනවද සකස් කරන්න ගත්තේ? හිතෙන් කයෙන් වචනෙන් මිනිස් ධර්මයේ ගොඩනගන්න පටන් ගත්තා. හොඳ නරක කියා දීලා යහපත්යේ ඉන්න ඕනේ, සුජාතව ඉන්න ඕනේ, සමාජයේ කලකිරීම කරන්න හොඳ නැහැ. සමාජයේ යහපත් විදිහට ගෙනියන්න ඕනේ. මේ ධර්මතාවය නම් ඇසුරු කළේ ඔහු ඇසුරු කරන්නේ මිනිස් ධර්මතාවය. මිනිස් ධර්මතාවය ඇසුරු කරන කෙනාට මිනිස් ධර්මතාවයෙන් සංඛාර වහලා වුණා. හිතෙන් කයෙන් වචනෙන් මිනිස් ධර්මතාවට නෝ කටයුතු කළා. ඒකට මානසිකත්වයේ මිනිස් මානසිකත්වයක්. ඒක වෙනස් වෙන්නේ. අන්න මිනිස් මානසිකත්වය ලැබුණා කියලා සංඛාරපත්‍ය විඥාන. මිනිස් විඥාන. ඒකේ වැහගන්නේ මනුෂ්‍ය ධර්මතාවයේ යහපත්යේ පවත්තන්න අවශ්‍ය කරන්නා වූ අදහස්. විඥානපත්‍ය නාම රූප. ඔහුගේ අතකන දිවනාසී ශාරීරිය මන ක්‍රියාත්මක වෙන මිනිස් ධර්මයේ ක්‍රියාත්මක කරවන්න. නාම රූපත්‍ය සලආයතන. ඔක මිනිස් සලආයතන. ඔහු දැන් ලබනවා නියම මිනිස් වින්දනේ. මිනිහෙකුට හිමි යම්කිසි යහපතක් ඇද්ද ඒ වින්දනේ ලබනවා. එතන පස්සපත්‍ය වේදනා. මිනිස් වින්දනේ. මිනිස් වේදනා. ඊළඟ සිද්ධාතේ වේදනාපත්‍ය තණ්හා. ඔහු දැන් ඇයිලා තියෙන්නේ කොහරද? මිනිස් ධර්මයට ඇයිලා තියෙන්නේ. තණ්හාපත්‍ය උපාදාන බැඳිලා තියෙන මිනිස් ධර්මයට. උපාදානපත්‍ය භව දැන් ඉන්නේ මිනිස් භවයේ. අන්න නියම මිනිහා. මොන හරි හොඳ වැඩක් කරලා තියනවා දැක්කහම, කටයුතු කරනවා දැක්කහම අන්න නියම මිනිස්සෙක්. මිනිස්සුම කතා කරනවා. එයා හොඳ මිනිස්සෙක්, යහපත් මිනිස්සෙක්. අන්න මෙලෝදී ඉන්නවා මිනිස් භවයේ. දැන් එයා කොයි වෙලේ හරි බලොත් මොකද වෙන්නේ? අති කම්ම භව, අති උප්පත්ති භව. උප්පත්ති භවට යනවා. උප්පත්ති භවෙන් කර්ම ගොඩ යන්නේ කර්ම භවෙන් යන්නේ උප්පත්ති භවට. දැන් මිනිස් කර්මයක් සිද්ධ කරගෙන මිනිස් කර්මයේ මිනිස් කර්ම භවට ගිහිල්ලා. මිනිස් උප්පත්ති භවට හේතුකාරකෙක් කියලා උපදී. යනවා මේ මැරි. අන්න පරිසන්දිය ලැබුවා මිනිස් භවට. භවපත්‍ය ජාති කියලා මිනිස් ජාතියට පල්ල මිනිස් ගන්ධබ්බයලා ඉන්නවා. සුදුකම් පරිකර්ම ශක්තියෙන් ඉන්න මිනිස් කුසෙට ගිහින් දැම්මම උපදිනවා මිනිහෙක් කියලා. මිනිසෙක් කියලා. අන්න මනුස්ස ජාතිය.
මේ හැම සතෙක්ම Tamanට උප්පත්තියේ අවස්ථාව මේ ලෝකේ සකස් වෙනකම්. ඔය අන්තරා භව කියන අවස්ථාවේ නැත්නම් ඔය කියන සංජාතික කියන අවස්ථාවේ බොහෝ සත්තු ඉන්නවා. අද වෙනකොට ගන්ධබ්බ කියන අවස්ථාවේ හරක්, ගන්ධබ්බ බල්ලු, ගන්ධබ්බ නරි, ගන්ධබ්බ ඌරු, ගන්ධබ්බ බූරු ඔය සෑම සතෙක්ම. ගන්ධබ්බ කොටේ මිනිස්සු විතරක් නෙවෙයි ඔක්කොම ඉන්නවා. සමහර කට්ටිය ඔතෙන්ට ගිහිල්ලා ඔය අන්තරා භවයෙන් සංජාතික කියන අවස්ථාවේ මිනිස් සංජාතිකයා ගිහිල්ලා ඔය සංජාතික අවස්ථාවේ නැත්නම් ගන්ධබ්බ අවස්ථාවේ ඉඳන් පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. අර ගති ලක්ෂණය මෝර එතන පරිවර්තනය වෙනවා. දැන් මෙහි නැති જાතියේ සත්තු ගන්ධබ්බ ලෝකේ ඉන්නවා. ඒ ලෝකේ දැක්කනම් එහෙම ඔක්කොම දැක්ක හැකියි. දැන් මිනිහෙක් වෙලා මෙහෙන් ඉඳලා මිනිහා දැන් ගන්ධබ්බ ලෝකෙට ගිහිලා ඉන්නවා තව මිනිස් ගන්ධබ්බය හැදී. හැබැයි ඔතෙන්ට ගිහිලා ඉවරලා තියෙන අර කර්ම ශක්තිය බලවත් තව මිනිස්සු උපදින්න තියෙනවනම් මිනිස්සු උපදින මිනිස් සංකාරය වැඩි වෙන්නේ නැහැ. විපාක හිත තව ඉදිරියට යන්න බලයක් තියෙනවා. මරණාසන්න මොහොතකදී වඩපු සංකාරිය බලවත් වෙලා තිබුණේ නැහැ හරකේ කරන්නේ. හැබැයි ඉදිරියට බලවත් වෙලා විපාකයේ මෝරනකොට හරකෙක් වෙන්න අවශ්‍ය හරිය විපාකයේ බලවත් වෙලා ඉන්නේ. එහෙම අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ? මිනිස් ගන්ධබ්බය වෙලා හිටන් අර ගන්ධබ්බ ලෝකෙට යනවා. ඕකේ අවුරුදු ගාණක් යනකොට අර හරක් විපාකයේ ක්‍රියාත්මක කරලා හරක බවට පත් වෙන පරිවර්තනීය වෙන්නේ. හැබැයි මිනිස් කය තියෙනකොට හරක විදියට හදන්න බැරි වුණාට සූක්ෂම කය. ගතියට අනුව හැඩ ගැහෙන නිසා. එහෙදි ක්‍රමක්‍රමයෙන් හැඩ ගැහෙන පටන්ගෙන අර මිනිස් කය තිබිච්ච මිනිස් රූපේ පොඩ වෙනස් වෙයි. ඉස්සෙල්ලා මූණ වෙනස් වෙයි. මූණ වෙනස් වෙලා හිනා මොකද වෙන්නේ? මිනිස් ඇඟතියේදී හරක් හොම්බක් එනවා. හරකට වගේ අන්තට්ටුවක් එනවා. හරක් ඔළුවක්ම හැදෙනවා. දැන් මිනිස් ඇඟ තියෙන හරක් ඔළුව තියෙන ගන්ධබ්බේ ලෝකේ ඉන්නවා. ඒ පරිවර්තනයේ විවි හරකවට පරිවර්තන යන අතරමැදි අවස්ථාව. ඔය අතරමැදි අවස්ථාව දකින්න පුළුවන් සත්ත්ව පරිවර්තනයේ ගන්ධබ්බ ලෝකේ. ඔකේ ඔය විදිහට ඉන්නවා. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඇඟ මහත් වෙලා හැදිලා හිටන් හැඩ ගැහිලා හරකගේ ස්වභාවය ගත්තාට පස්සේ යන්නේ චුතියෙන් ප්‍රතිසන්දියක් ලබලා හරක් ප්‍රතිසන්දියේදී හරක් ගන්ධබ්බය වෙනවා. ඔය හොඳ ලස්සනට වැහැදිලු මූණ දික් වෙවි ඇවිදලා ක්‍රමක්‍රමයෙන් උඹ හැදිලා කන් ඇදිලා ගිහින් ඔය තිවිච්ච මිනිස් රුවම හැඩරුව වෙනස් කරලා ගිහලා හරකගේ හැඩරුව ගන්නවා ගන්ධබ්බ වෙලා. ඒ හැඩරුව සම්පූර්ණ වෙලා හිටන් චුතපටිසන්දි ලැබලා ගන්ධබ්බ වශයෙන් හරක් ගන්ධබ්බය හැදෙනවා. ඔය ක්‍රමයටම හැදිලා යනවා. සමහර අය ඉන්නවා. මිනිස් ඇඟතියෙදි ගිහිලා ඉපදිලා. ණයෙක් වෙන්න ගැරඩියෙක් වෙන්න නම් ਉਹ පරිවර්තනේ තියෙනවා. ඒ ලෝකෙදි පරිවර්තන වෙනවා ටිකෙන් ටික. බෙල්ල දික් කරගුවාම ණය ආවාගේ. අතපය ඔක්කොම තියෙනවා. ඒක ගැරඩිය ආවාගේ. තව ටික කාලයක් යනකොට අත් දෙක නැහැ. බඩෙන් උඩ හරිය ණය ආවාගේ ගැරඩිය ආවාගේ කකුල් දෙක තියෙනවා. ඒ යාති වුණු ලෝකේ ඉන්නවා. තව ටික කාලයක් ගියාට පස්සේ කකුල් දෙක අතට දහන් වෙලා ගිහිල්ලා ඔක්කොම ණයයි ගැරඩියගේ ගන්ධබ්බ රුව ගන්න. ඊට පස්සේ ඌ අර්ථත්වයටපත් වෙලානේ චුදේලා ප්‍රතිසන්දිලා ගැරඩිය ආවිලා ණය ආවිලා ප්‍රතිසන්දි ලබන. ඒ හිවි ලබන ප්‍රතිසන්දි. ඔය ගන්ධබ්බ ලෝකේ යන්නේ එහෙම එකක්. ඒ තී රටාවමයි. ඔය රටාවක් මේකෙත් තියෙනවා. දියේ මාළුවෙක් කියලා උපදින්න ඉන්න එකනා ඉන්නවා. ඒ තත්ත්වයටපත් වෙනවා ඒක. ඒ රටාවට යනවා. ඇස කන දිවනාසය ප්‍රදාන කරගත්ත කට්ටියගේ ඔළුවේ ඉඳන් පරිවර්තන වෙනවා. කාමේන්ද්‍රියම් මුල් කරගත්ත කට්ටියගේ යට ඉඳන් පරිවර්තන වෙනවා. ඔය ක්‍රම දෙකම ගන්ධබ්බ ලෝකෙ සිද්ධ වෙනවා. සමහර වෙලාවට සමහර අයගේ එක විදිහට හරක් ඇඟ හැදිලා ඔළුව හැදෙනවා මිනිස් ඔළුව තියෙනවා. ඇඟ හරකගේ ඔළුව මිනිස්. ඒ ගන්ධබ්බ ලෝකෙ තව කොටසක්. තව කාලයක් යන අන්තිමට හොම්බයෙන් වැදිලා සකස් වෙලා ඉන්න සම්පූර්ණලා ඉතින් හරක් ශරීරය සම්බන්ධයි සම්පූර්ණ වෙනවා. ওই දෙපැත්තෙන් දෙවිදිහට යනවා. කෙල්ලත් තිරිසන් වැඩි කාමී නීච කාමී මුල් කරගෙන යට ඉඳන් පරිවර්තන උඩ හදෙනවා. ඒවට කරු පරීක්ෂණ ආදී මූලිකත්වයෙන් ඇසකන් දිවනාසය මුල් කරගෙන පටන් ගත්තා නම් උඩ ඉඳන් පල්ලෙහාට හැදෙනවා. හැදෙන පරිවර්තන වෙනවා. ඔය පරිවර්තන සත්තු බලන්න නම් ගන්ධබ්බ ලෝකේ දකින්න ඕනේ. ඒ ගන්ධබ්බ ලෝකේ හැදෙන්නේ කොහොමද? මහා පුදුමාකාර මේ පරිවර්තනය. ඉතින් ඔය කාලයක් ඉන්න අතරේදී සිද්ධ වෙන ක්‍රම. දැන් පෙරේතයා වෙලා ඉන්න කෙනා දෙවියෙක් වෙන්න. ඔය ක්‍රමේ බලපාන. දැන් විමාන ප්‍රේතයෝ කියන කොටසක් ඉන්නවා. කොටසක් දේව, උඩ කොටස දේව.
යට කොටස තනි කර පෙරේත. ඉංගෙන් උඩ හරිය දෙවියෝ වගේ. බොහොම ලස්සනයි. ඉංගෙන් පල්ලෙහා හරිය තනි කර පෙරේත. ඒක පෙරේතයා. ජරා වෙලා කුණු වෙලා පණුවන් ගහලා ඒ විදිහේ ගන්ධබ්බ කයලා වල. එහෙමයි තෝ ලෝකේ ඉන්නේ. අර එහෙම කෙනෙක් තමයි ඒක සැරයක් විමාන ප්‍රේතියක් එක්තරා නෞකාවක ඉන්න නාවිකයාට පේන්න හිටියා පෙන්නේ හිටිලා. එයාගෙන් කවුරු හරි පින ගන්න පුළුවන් හේතුවක් තාත් තිබිච්ච අවස්ථාවක. බලපුවම හරිම ලක්ෂණයි. ඊට පස්සේ මොකද කරන්නේ? නැවේ ඉන්න කපිතාන් කියනවා උච්චර සුන්දර කාන්තාවක්. අපිට පේන්නේ එළියට එන්නකෝ බලන්න. මං කොහොම එළියට එන්නද? මගේ මේ උඩුකය විතරයි මේ වගේ මේ ලස්සනට තියෙන්නේ. යටි කය ඔක්කොම හොරි හැදිලා කුණු වෙලා ජරා වෙලා තියෙනවා. එළියට එන්න බෑ මට. යට ප්‍රේත. අන්න විමාන ප්‍රේතියෙක් ගෙහෙන. ඊට පස්සේ අහනවා ඉතින් මං දෙන්න සලු ඇඳගෙන ඉන්න. ඔය සලු මට අඳින්න බෑ. ඔය මිනිස් සලු. මට අඳින්න බෑ ඔය සලු. මං කොහොමද ඔබට දෙන්නේ? ඔය නැවේ ඉන්නවා. හොඳ සීලවන්ත ගුණවන්ත කෙනෙක්, යහපත් කෙනෙක්. අන්න එයාට සලු පූජා කළා මට පින් දෙන්න. එතකොට මට සලු ලැබෙනවා. එහෙනම් අපි කපිතාන්ට පූජා කරමු කියලා අනික් අය රැහැත් වෙනවා. නෑ ඔය කපිතාන් නෙමෙයි ඔක ලොක්කා. ඔය සීලවන්තයා ගුණවන්තයා කපිතාන් නෙමෙයි. ඒ පාර එතන ඉන්නේ එක එක නාය පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඒකේ ලොකු කට්ටියගේ ඔක්කොම අහනවා. ඉතින් ආරයට දෙමුද මෙයාට දෙමුද? අර ප්‍රේත කියනවා ඔය එක්කෙනෙකුට දීලා මට හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සීල ගුණේ නැහැ. මෙතන කවුරුවත් එනවා වැදගත් කෙනෙක් නැහැ ඔය කියන විදිය. නෑ තව එක්කෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ ගණන් ගත්තේ නැති කෙනෙක්. එයා කවුද? ඔය උයන්න පිහන්න වලං හොදන්න පිඟන් හොදන්න එක්කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ ගණන් ගත්තේ නැත්නම් අන්‍යයි සීලවන්තයා ගුණවන්තයා. ඔයගොල්ලෝ දන්නේ නැහැ එයාගේ හැටි. එයා හොඳ සීලවන්ත ගුණවන්ත හොඳ උපාසක මහත්තයෙක්. ඔයගොල්ලෝ හිතා ඉන්නේ මේකේ ඉන්න පහතම පුද්ගලයා කියලා. අන්නේ බුද්ධිලා තමයි ඔතන ඉන්න උතුම පුද්ගලයා. අන්නේ උතුම පුද්ගලයාට දානයක් දීලා මට පින් දෙන්න. ඒකට අපි මෙච්චර කාල හිතුවේ නැහැ මේ පුද්ගලයා එහෙම හොඳ කෙනෙක් කියලා. ඔය කියනවා අපි දැන් අපිට මේක බලා ගන්න පුළුවන් අදම දැම්මම කිය. අර වළම්පියන් හොදන්න හිටපු මිනිස්සයාට නාලා පිළිසිදු වෙලා ඔක්කොම මග හදලා දීලා බොහොම ගෞරවයෙන් යාර පූජා කරලා අර ප්‍රේතිට පින් දෙනකොටම ලැබුණ අර පළු. ලැබුණාට පස්සේ අර විමන් ඔක්කොම දිව්‍ය විමන් බවටපත් වෙලා දිවසලු බවටපත් වෙලා අර කුණු ශරීරය ඔක්කොම සුද්ධ වෙලා දිව්‍යමය ශරීරයක් කියලා පෙනී සිටියා. පෙනී සිටියට මොකද දැන් ලොකු ආදර්ශයකුත් දීලා ලෝකෙට අතුරු දහන් වුණා එතන. දැන් මේ එක්තරා විමාන වස්තුවක කතාවක්. දැන් මේකෙන් හොඳට පැහැදිලිව පේනවා අපි ලෝකේ කොහොමද ගුණ ධර්ම ඇත්තෝ දාන්නේ. සමහරවල් අපි ළඟ වළං හොදන්න ඉන්න මිනිහා අතුපතු ගානේ මිනිහා අර මහා නම්බුකාරී විදිහට ලෝකයා පිළි අරගෙන සම්මතියෙන් ඉන්න ලෝක කෙනාට අඩිය හොඳ සීලවන්ත ගුණවන්තයෙක්. දැන් සීලවන්තිය ගුණවන්තය හඳුනා ගන්න සාමාන්‍ය මිනිහාගේ මානසිකත්වයේ දක්ෂ නැහැ. සාමාන්‍ය මිනිසයා කෙනෙක්ම ඉන්නේ බාහිරින් පෙනෙන්න දින ආටෝපෝඩි. ලොකුකම් වලින්. බලපුලුවන් කාරකම් වලින්. මේ වෙන ගුණවතුන් මයින්ඩ් යනවා සිල්වතුන් මයින්ඩ් යනවා. දැන් මේ වගේ අවස්ථාව නිසා මේ ශාසනය තුල බොහෝම අමාරුයි. සීලවන්තයා ගුණවන්තයා කවුද කියලා හොයාගන්න. මිනිසු වේද වෙනවා මේවා කියන්න ගියොත්. අහවල් කෙනා සිල්වත් අහවල් කෙනා ගුණවත් කියන්න ගියාම ඒක මොකද? කවුරු ගැනද කියන්නේ? අර අතුගානේ කණේද ඔය කියන්නේ? අර ගුණවදින එකද ඔය කියන්නේ? ඒක මොකේද? අන්න ලෝකයා දෘෂ්ටියෙන් වයින්නවා. අර විදිහට නීච විදිහට. එහෙනම් ලෝකයා මයින්ඩ් බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සංසිදී මසු කහවණු පරිහරණය කරමින් අබුදරුවන් පෝෂණය කරමින් මේ කාමභෝගීන් හැටියට ජීවත් වෙන මිනිස්සු කොහොම සීලවන්තය ගුණවන්තය මයින්ඩ් දෘෂ්ටි වලින් මයින්නවා. ඒක කරන්න බෑ කියලා. අන්න එහෙම එකක් තමයි අර නැවේ සිද්ධ වුනේ. නැවේ ඉන්න කට්ටිය කියලා ලොකුම පින්වන්තයා ලොකුම වාසනාවන්තයා කපිතා. එයාගේ නේද? එයානේ මේක හිමිකාරයා. ඉතින් මෙතන ඉන්න ඊට වඩා පින්වන්තය තව ඉන්නවා. එයා නෙමෙයි කිව්වම ඊළඟ මට්ටමෙක් වෙනවා. ඔහොම වෙන්න නිසා කවදාවත් අන්තිම බලනකොට අර වළං හොදන හිටපු මිනිසයා යහපත් කෙනෙක් කියන කවුරුත් අනුමත කළේ. අන්තිමට යථාර්ථය දකින්නකොට ඒ විනිහට දන් දීලා දුන්න පින තමයි අර ප්‍රේතිය දේවත්වයටපත් වෙන්න හේතුව. එයා බලනකොට එයා පොඩි කෙනෙක් නෙමෙයි. අර බොහෝම නීචේදී ලෝක හැකියාවක් කරගෙන ඉතියා විපාකේ. ඒනට එයාගේ ලබාගත් ගුණ හිත. ඒ අධ්‍යයනයේ ලබාගත් ගුණේ. ඒක මහ බලවත්. දැන් බොහෝම දුකිත පුද්ගලයෝ. බොහොම නීච රස්සාවල් කරන අය. සීලයෙන්, ගුණයෙන්, ධර්මාවබෝධයෙන් ඉහළ තැනක ඉන්න පුළුවන්. හොඳට සිවුරු දාගේ. හොඳට ඉන්න නායක හාමුදුරුවෝ කියලා ඉන්න කෙනා.
අර අතරින් අන්තිමය වෙන්නත් පුළුවන්. සම්මතිය වෙන එකක් යථාර්ථයේ තව පැත්තක්. මේක අපි තේරුම් ගන්න ඕනේ. අද ප්‍රශ්න ටික ඔක්කොම පිළිතුරු ලැබුණා. ඔය ටික තමයි අද කියන්න තියෙන්නේ. තව ඉතින් මොකද අහන්න දෙයක් තියෙනවා සුළු හරි කියලා දෙන්න ඕනේ. මොකද අපි අර මහතුරු අය ඊට පස්සේ ආව දැන්. නැවතත් දාසේ වෙලාවක් නෑ. මොකද මේ දවස්වල එනවා නම් ඉන්න ඕනේ. කල් තියා. බාහිර දවස් අමතරව අනුමත කරන්න බෑ. මොකද මගේ අත්‍යවශ්‍ය වැඩකට යොදලා තියෙන්නේ. නිසා පුළුවන් තරම් දුරට ටිකක් අර මේ වගේ දවස්වලට ධර්ම සාකච්ඡාවලට ඕන නම් 12න් පස්සේ එන්න ඕනේ. නැත්නම් පූජාවට තකේන 9ට එන්න ඕනේ. අනිත් දවස් සම්පූර්ණ අයින් කරලා තියෙන්නේ. මට අත්‍යවශ්‍ය සමාධියට අවශ්‍ය වැඩ කොටසක් තියෙන නිසා. මේ වගේ අවස්ථාවක් ඉන්න බලන්න ඊළඟට.